ස්ලයිඩ් එක පේනවද? එතකොට මේකේ අපි upper bounds lower bounds කියන concept එකේ ඉඳන් supremum infimum කියන concept එක introduce කරනවා. ඊට පස්සේ real numbers වල ඊට විතරක් ඒ කියන්නේ real numbers වල තියෙන විශේෂ property එකක් completeness කියන එක ගැන කතා කරන එක තමයි. ගොඩක් theory නෑ, නමුත් proof ටිකක් තියෙනවා. ඒ ටිකට පොඩ්ඩක් වෙලා යන එක තමයි තියෙන්නේ. මම එතකොට upper bounds and lower bounds වලින් පටන් ගන්නම්. මම මේ slide එක අයින් කරනවා. එතකොට මම ඕන වෙලාවට slide එක ගන්න. ඔයගොල්ලෝ ඒ slide එක ළඟ තියාගන්න. මොකද එතකොට ඔයගොල්ලන්ට සැරින් සැරේ refer කරන්න පුළුවන්. වීඩියෝ එක ගන්නද? එතකොට දැන් upper bounds and lower bounds ගැන කතා කරන්නේ. එතකොට මොකක්ද? එතකොට මේක මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැති කොටසක් මේක. දැන් කලින් කතා කරපුවා නම් සරල ඒවා තිබුණේ. කියන්නේ real numbers වල අපි දන්න properties ටිකක් අර විශේෂ කරලා කතා කරපු එක්කද. දැන් මෙතනින් උඩට තියෙන ටිකේදී ගොඩක් වෙලාවට අහුවෙච්ච නැති දේවල් තමයි. උනාට අර කලින් ගොඩනගපු concepts පාවිච්චි කළේ. ඒ වගේම මම අර mathematical logic වලට introduction එකක් දුන්නේ. ඒ concepts උත් පාවිච්චි කළා ඉස්සරහට කරන්න යන එකක් තියෙන්නේ. අපි බලමු upper bound එක lower bound එක කියන එකෙන් පටන් ගමු. clear පේනවද? එතකොට මෙතන අපි ගන්නවා R වල කියන real numbers වල non empty subset එකක් A කියලා. A is a non empty subset of R. non empty subset. එතකොට ඒක අපිට mathematical symbols වලින් ලියන්න පුළුවන්. A කියන්නේ R ගේ subset එකක්. empty set එකක් කියන්නේ null set එකක් කියලා මම එදා symbol එකක් අඳුන්වනවා. A කියන්නේ null set එකක් නෙමෙයි. ඔන්න ඔක අපිට mathematically symbols වලින් පෙන්වන්න පුළුවන්. ඒ වගේ set එකක් අරගෙන එහෙම set එකක් කියන්නේ non empty subset එකක් අරගෙන ඒ set එකේ ඕනම number එකක් ඒ කියන්නේ ඕනම ඒ set එකේ ඒ කියන set එකේ ඕනම number එකකට number එකක් u කියලා real number එකකට වඩා කුඩා නම් ඒ කියන්නේ මෙතන there exists real number එකක් තියෙනවා u කියලා ඒ u ට වඩා කුඩා හෝ සමාන නම් අපි කියනවා u කියන්නේ a ගේ upper bound එකක් කියලා.
අපර් බවුන්ඩ් කියන අපර් කියන්නේ ඉහළින් තියෙන සීමාව, බවුන්ඩ් කියන එක බවුන්ඩරි ලයින් වගේ එහෙම හිතා ගන්න පුළුවන්. ඒතකොට බවුන්ඩ් එකක් කියන්නේ සාමාන්‍ය ඉහළ සීමාවක්. සිංහල වචන මේ ආසන්න වශයෙන් අපිට එහෙම හිතා ගන්න පුළුවන්. එතකොට අපර් බවුන්ඩ් ඉහළ සීමාවක් වගේ ගන්න. එතකොට u කියන්නේ හැම a අගයකටම වඩා a කියන සෙට් එකේ හැම අගයකටම වඩා u විශාල නම් අපි කියනවා u කියන්නේ ඒකේ අපර් බවුන්ඩ් එකක් කියලා. ඊළඟට හැම a අගයකටම එතකොට low bound එකක් කියන්නේ a කියන සෙට් එකේ හැම අගයකටම වඩා කුඩා නම් L කියලා රියල් නම්බර් එකක් තියෙනවා. ඒ කියන්නේ හැම a අගයක්ම මේ L කියන අගයට වඩා වැඩි. එහෙනම් අපි කියනවා L කියන්නේ low bound එකක් කියලා. මම මේක උදාහරණයකින් පෙන්නන්නම්. මම එදා intervals කියන එක ගැන කතා කළා. a කියන්නේ මෙහෙම interval එකක් කියලා ගමු 0 1. ඒ කියන්නේ set එකක්. මේ interval එකකින් පෙන්නන්නේ set එකක්. මම එදා කිව්වා කොහොමද මේ වගේ ඩිෆයින් කරන්න කියලා. ඒ කියන්නේ මේ set එකේ තියෙන ඕනම x අගයක් මේ තියෙන open interval ඒ කියන්නේ round වරහන. එතකොට සමාන වෙන්නේ නැහැ දෙපැත්තේ ඉන්න දෙන්නට. එහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ තව මම b කියලා set එකක් උත් ගන්නම්. closed interval එකක් තියෙනවා. එතකොට මේක අපිට ලියන්න පුළුවන් මෙතනදී මේ set එක x ඕනම මේ set එක ඇතුළේ ඉන්න ඕනම x අගයක් බිඳුවට වඩා කුඩා හෝ සමානයි විශාල හෝ සමානයි ඊට වඩා කුඩා හෝ සමානයි. එතකොට මේ set එක මම රියල් නම්බර් ලයින් එකක ඇන්දොත් එහෙම මට පුළුවන් a කියන set එක හඳින්නේ මෙතන බිඳුව තියෙනවා. මෙතන බිඳුව 1. මෙතන අපි දැන් අවයව ටික පාට කරනවා රතු පාටින්. මෙතන අපි දන්නවා එකට සමාන වෙන්නේ නැහැ, බිඳුවට සමාන වෙන්නේ නැහැ. නමුත් මෙතනදී මේ අගයන් 1ටයි බිඳුවටයි සමාන වෙනවා. එතකොට මේ පෙන්නලා තියෙන්නේ ඔය AB කියන සෙට්ස් දෙක. එතකොට මෙතන මේ රතු පාටින් පෙන්වන ඕනම අගයක් අපිට ගන්න පුළුවන් A කියන සෙට් එකේ එලිමන්ට් එකක් කියලා. එතකොට මෙතන අපි අපර් බවුන්ඩ් එකක් හැඳින්වුවේ කොහොමද? හැම A අගයක්ම මේ තියෙන රියල් නම්බර් ලයින් එකේ තියෙන සෙට් එකක්. නේද? රියල් නම්බර් ලයින් එකේ තියෙන u කියලා අගයකට වඩා කුඩා නම් කුඩා හෝ සමාන. කුඩා වෙන්නත් පුළුවන්, කුඩා හෝ සමාන වෙන්නත් පුළුවන්. එයා අපර් බවුන්ඩ් එකක් කියලා. දැන් උඩ මෙන්න මේ මෙතනින් අපි A කියලා අගයක් ගත්තොත් කොයිතරම් ඒ කියන්නේ මේ සෙට් එක ඇතුලේ තියෙන විශාලම අගය වුණා එකට වඩා කුඩා නේද? එකට වඩා කුඩායි. මේ අපි රතු පාටින් පාඩ කරපු ටිකේ තියෙන විශාලම අගය කියන්නේ අපිට ගන්න පුළුවන් 0.99999. ඒක එකට වඩා කුඩායි. ඒකින්ද අපිට කියන්න පුළුවන් එක කියන්නේ අපර් බවුන්ඩ් එකක් A කියන සෙට් එකේ. ඒ වගේම මේ හරිය දෙකේ ඉලක්කම තියෙනවා. දෙකක් අපර් බවුන්ඩ් එකක් වෙනවා. මොකද විශාල වෙන්න ඕනේ. Aට වඩා විශාල වුණාම ඇති. ඒ වගේම 2 3 5 මේ ඕනම ඉලක්කම මේ මෙතන තියෙන විශාලම හැම අගයකටම වඩා මේ සෙට් එක ඇතුළේ තියෙන ඔක්කොම අගයන්ට වඩා මේ පැත්තේ තියෙන හැම කෙනෙක්ම විශාල වෙනවා. ඒකින්ද අපි කියනවා මේ ඔක්කොම upper bounds of A කියලා. ඊට පස්සේ අපි set B එක දිහා බැලුවොත් එහෙම මේ set B එකේ ඕනම අගයක් B නම් මේ set B එකේ ඕනම එලිමන්ට් එකක් B කියලා එලිමන්ට් කියන අවයවයක් B කියලා ගත්තොත් අපි දන්නවා B කියන එක කුඩා හෝ සමානයි 1ට. එක්කෝ ඒ කියන්නේ උපරිම අගය මේ set එකේ තියෙන බව උපරිම අගය 1. එහෙම නැත්නම් අනිත් ඔක්කොම අගයන් එකට වඩා කුඩා හෝ සමානයි.
ඊට පස්සේ අපි දන්නවා 2 3 ඒ ඔක්කොම කුඩායි. එතකොට අපි මේ අපර් බවුන්ඩ් එක ඩිෆයින් කරපු හැටි බලන්න. කුඩා හෝ සමාන වෙන්න පුළුවන්. ඕනම අවයවයක් u කියන රියල් නම්බර් එකට වඩා කුඩා හෝ සමාන නම් අපි කියනවා u කියන්නේ අපර් බවුන්ඩ් එකක් කියලා. එතකොට එක කියන්නේත් අපර් බවුන්ඩ් එකක්. එකෙන් උඩට තියෙන හැම අගයක්ම අපර් බවුන්ඩ්ස් වෙනවා. අන්න ඒ අදහස තමයි. එතකොට අපර් බවුන්ඩ් එකක් කිව්වහම අපි දන්නවා සෙට් එකේ තියෙන හැම අගයකටම වඩා විශාලත්වය වැඩි එක්කෙනෙක් තමයි අපර් බවුන්ඩ් එකක් කියලා කියන්නේ. එතකොට ලෝවර් බවුන්ඩ් එකත් අපිට ওই විදිහටම පැහැදිලි කරන්න පුළුවන්. දැන් එතකොට අපර් බවුන්ඩ් එක පැහැදිලි කරායින් පස්සේ අපි ලෝවර් බවුන්ඩ් එක ගැන ලොකුට කියන්න දෙයක් නැහැ. ලෝවර් බවුන්ඩ් එක කියන්නේ ඔගේ අනිත් පැත්ත කියලා දෙනවා. මෙතන සෙට් එකේ හැම අගයක්ම විශාල වෙනවා. ඒ විශාලයි බිඳුවට වඩා සමාන වෙන්නේ නැහැ. ඒ වගේම බිඳුවට වඩා වැඩි බිඳුවට වඩා කුඩා හැම අගයකටම මේ පැත්තට තියෙන ඔක්කොම අගයන්ට වඩා මෙයා ඒ කියන්නේ මේ සෙට් එකේ තියෙන ඔක්කොම values විශාල වෙනවා. මෙතනදී ගත්තත් අපි දන්නවා p විශාලයි බිඳුව b ඊට පස්සේ බිඳුවට වඩා පල්ලෙහා තියෙන ඍණ 0.1 ඍණ 1 මේ හැම අගයන්. එතකොට මේ අගයන් ඔක්කොම lower bounds වෙනවා. මේවා lower bounds. මේ තියෙන්නේ lower bounds. එතකොට අපිට දැන් සෙට් එකක් මොකක්ද කියලා ගත්තාම අපිට කියන්න පුළුවන් lower bound එකක් කියන්නේ මොකක්ද? එතකොට ඒ අදහස තමයි ඔළුවට ගන්න ඕනේ. එතකොට අපි දන්නවා මෙතන lower bounds කියන එක එකක් නෙමෙයි අතිවිශාල ප්‍රමාණයක් හැම සෙට් එකකටම 2,3 2,3 කියන සෙට් එක ගත්තොත් අපි දන්නවා 3 ඉඳන් ඉහළට තියෙන හැම එක්කෙනෙක්ම upper bounds වෙනවා. 2 ඉඳන් පල්ලෙහාට 2 ඇතුළුව පල්ලෙහාට තියෙන ඔක්කොම කට්ටිය lower bounds වෙනවා. එතකොට මම ඔයගොල්ලෝ ස්ලයිඩ් එක තියාගෙන ඉන්න මොකද දැන් අපර් බවුන්ඩ් ලෝවර් බවුන්ඩ් කියන මේක ගොඩක් හොඳට ඔළුවට දාගන්න ඕන කන්සෙප්ට් එකක්. එතකොට අපර් බවුන්ඩ් එක ගැන කතා කරලා ඊට පස්සේ අපි ඊළඟට තියෙන්නේ ඕනම සෙට් එකකට අපර් බවුන්ඩ් එකක් තියෙනවා නම් අපි කියනවා A කියන්නේ real number set එකක් real numbers වලින් හදපු set එකක් A has an upper bound. දැන් අපි upper bound එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. ඒකට upper bound එකක් තියෙනවා නම් upper bound අපි දන්නවා ගොඩක් තියෙන්න පුළුවන්. කොහොම හරි එක upper bound එකක් හරි තියෙනවා නම් අපි කියනවා A is bounded above. Bounded මේ definitions ඔක්කොම මේ මම slide එකේ දාලා ඇති එකින් එක අන්තිමට ලියපු එක මේක බලන්න. ඔබ මොකක්ද note එක ලියලා නේද? මේක බලන්න. හරි. කතා කරලා කියන්න හරිනේ. මේ අවුලන්නේ මැසේජ් මට සමහරවිට මැසේජස් බැලෙන්නේ නැහැ ඒක. හරි. තව කියලා කියන්න.
හරි. එතකොට අපි ඊළඟට යනවා A has an upper bound. ඒට අප දැන් අපි දන්නවා upper bound එක කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ හැමතිස්සෙම ඒ වල හැම එලිමන්ට් එකකටම වඩා විශාල එලිමන්ට් එකක් තියෙනවා නම් අපි කියනවා A is bounded above කියලා. දැන් අපිට මෙන්න මේ වගේ සෙට් එකක් ගත්තොත් අපි දන්නවා 0.1. මේක අපි දන්නවා 2 කියන්නේ මෙයාගේ upper bound එක. ඒක හින්දා මේ වගේ සෙට් එකක් bounded above. නමුත් මෙන්න මේ සෙට් එක මම එදා කතා කරා ඉන්ෆිනිටි එකත් එක්ක තියෙන ලිමිට්ස්. ඉතින් අතම ධන සංඛ්‍යා කුලකය ධන තාත්වික සංඛ්‍යා කුලකය තමයි මේකෙන් පෙන්වන්නේ. එතකොට මේකෙදි මම කිව්වා අපර් බවුන්ඩ් එකක් කියන්නේ මේ සෙට් එකේ A කියලා සෙට් එක ගන්න මේක ඇත්තටම R ධන කුලකයේ මේ තියෙන ධන තාත්වික සංඛ්‍යා මේ සෙට් එකේ හැම අගයකටම වඩා විශාල වෙන තාත්වික සංඛ්‍යාවක් තියෙන්න ඕනේ. U කියලා රියල් නම්බර් එකක් තියෙන්න ඕනේ. මේ සෙට් එකේ හැම අගයකටම වඩා විශාල වෙන. මෙතනදී අපි දන්නවා ධන එක කියන්නේ මේ සෙට් එකේ හැම අගයකටම වඩා විශාල එකක් කියලා. නමුත් මෙතනදී අනන්තයට වඩා විශාල හෝ සමාන වෙන රියල් නම්බර් එකක් තියෙන්න ඕනේ. මෙයාට අපර් බවුන්ඩ් එකක් තියෙන්න නම් අනන්තයට හා විශාලව සමාන වෙන R කියලා රියල් නම්බර් එකක් තියෙන්න ඕනේ. නමුත් මම කිව්වා අනන්තය කියන්නේ රියල් නම්බර් එකක් නෙමෙයි. ඒ හින්දා කොයි වෙලාවකත් R කියන රියල් නම්බර් එක අනන්තයට සමාන වෙන්න බෑ. අපි අනන්තයට එහා පැත්තේ රියල් නම්බර්ස් ගැන කතා කරන්නේත් නැහැ. ඒක හින්දා මේ වගේ සෙට් එකකට, ඒ කියන්නේ අනන්තයෙන් කෙලවර වෙන සෙට් එකක අපර් බවුන්ඩ් එකක් නැහැ. ඊට පස්සේ අපි A කියන සෙට් එකට lower bound එකක් තියෙනවායි කියලා ගත්තොත් අපිට කියන්න පුළුවන් A is bounded below. ඒකට මේ above කියන්නේ ඉහළ, above කියන්නේ ඉහළින් bounded වෙලා තියෙනවා. below කියන්නේ පහළින් bounded වෙලා තියෙනවා. දැන් මේ සෙට් එක ගත්තාම අපි දන්නවා මෙයාගේ lower bound එකක් තියෙනවා බිඳුව. ඒ කියන්නේ මෙයා පහළින් bounded වෙච්ච සෙට් එකක්. දැන් මේ සෙට් එක ගත්තත් අපි දන්නවා බිඳුව කියලා බිඳුව කියන්නේ lower bound එකක්. ඍණ එක lower bounds තියෙනවා. ඒ කියන්නේ මෙයා bounded below. මම R ඍණ සෙට් එක ගත්තොත් කියන්නේ ඍණ තාත්වික සංඛ්‍යා සෙට් එක අපි ලියන්නේ මේ විදිහට. බිඳුව නැතුව සියලුම ඍණ තාත්වික සංඛ්‍යා මෙහෙම ලියන්න පුළුවන්. මේ සෙට් එකේ අපි දන්නවා මේකේ ඍණ අනන්තයට වඩා විශාල හෝ සමාන වෙන රියල් නම්බර් එකක් නැහැ. ඒක හින්දා අපි දන්නවා මේක not bounded below. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් unbounded. නමුත් මෙතන මෙයාට upper bound එකක් තියෙනවා. ඊට පස්සේ මොකක් හරි සෙට් එකක් Aට upper bound එකක් and lower bound එකක් දෙකම තියෙනවා නම් අපි කියනවා bounded above below කියලා කියන්න ඕනේ. A is bounded. ඒ කියන සෙට් එක bounded කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ සෙට් එක ගත්තාම මෙයාට upper bound එකකුත් තියෙනවා, upper bounds උත් තියෙනවා, lower bounds උත් තියෙනවා. ඒකින්ද අපිට කියන්න පුළුවන් මේ වගේ සෙට් එකක් bounded above and below. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම bounded වෙච්ච සෙට් එකක් කියලා කියන්න පුළුවන්. ඒ ටික ඒකට කවුරු ලියා ගන්නවා නම් ඒක අර මේ අතරම ඕනේ මේ concepts ඔලුවට දාගන්න. මොකද දැන් මම definition එක දීලා තියෙනවා. ඔයගලන්ට ඕන වෙලාවක මේ definitions දැක්ක ගාම මතක් වෙන්නයි ඕනේ. මොකද මේක අර මේ note එකේ ඇති. මොකද definition එකෙන් එහාට ලොකුවට මේ උදාහරණ examples ටිකක් තියලා තියාගත්තම ඔයාලට මතක් වෙනවා. අර concept එක ඔලුවට දාගන්න තමයි ඕනේ. ඊට පස්සේ
සුප්‍රීමම් කියන එක. සුප්‍රීමම් කියන concept එක මොකක්ද කියලා බලමු. සුප්‍රීමම් මේක තව වචනයක් අපි කියනවා least upper bound. නැත්නම් අපිට කියනවා LUB කැටගරිලා එක්කෙනෙක් විදියට කියන්න පුළුවන්. least upper bound. least upper bound කියන වචනේ හිච්ච ගාම ඔයගලන්ට ඔළුවට පොඩි අදහසක් එන්න ඇති. least කියන්නේ කුඩාම upper bound එක. එතකොට මෙතන මම formally කියන්නේ මේ slide එකේ තියෙන විදිහට මම define කරලා පෙන්නන්නම්. supremum කියන්නේ මොකක්ද කියලා. එතනින් පස්සේ මම පැහැදිලි කරන්නම් supremum එක. slide එකේ මම දාලා ඇති formal definition එක. ඒ කියන්නේ R වල subset එකක් නම් ඒ කියන්නේ R ගේ subset එකක් non-empty subset එකක්. there exists u not කියලා real number එකක් ගත්තොත් එහෙම මේ real number එකට මෙන්න මේ properties දෙක තියෙනවා නම් u not මේ properties දෙක තියෙනවා කියන්නේ u not is an upper bound of A. u not කියන්නේ A ගේ upper bound එකක් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි u if කියන්නේ u කියන්නේ ඕනම upper bound එකක් නම් u කියලා මොන upper bound එකක් ගත්තා u not වලගේ u ට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනේ. u is any upper bound එකක් නම් u not කුඩා හෝ සමානයි u. එහෙමනම් අපි කියනවා මෙයා u not is the supremum of A. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් least upper bound කියලා. අපි මේක symbol එකකින් පෙන්නනවා SUP A u not sub A හරි මොකක් හරි එහෙම කියන්න පුළුවන්. supremum of A u not කියලා අපි කියනවා. එතකොට මොකද්ද මේ මෙතන Q කියලා තේරුම් ගන්න. එතකොට මේ මම ලිව්වා definition එක ලිව්වා. ඒ definition එකෙන් අදහස් කරන දේ මොකද්ද කියලා බලමු. u not කියලා upper bound එකක් තියෙනවා. u not is an upper bound of A. ඒකේ upper bound එකක් තියෙනවා. ඊළඟට කියලා තියෙනවා u කියන්නේ ඕනම upper bound එකක්. මොකද අපි දන්නවා set එකක් ගත්තාම upper bounds ඕන තරම් තියෙන්න පුළුවන් කියලා මම පෙන්නුවා. උදාහරණයක් විදිහට බිංදුව එක කියන කලින් පාවිච්චි කරපු set එකම ගමු. 0 1. එතකොට මේ set එකේ අපි දන්නවා මේ තියෙන්නේ set එක. මෙතනින් එහා පැත්තේ මේ ඔක්කොම ටික upper bounds. මේ පැත්තට තියෙන ඔක්කොම upper bounds. එතකොට u කියන්නේ මේ ඕන එක්කෙනෙක්. නමුත් අපි u not කියන්නේ කුඩා හෝ සමාන හැම u කෙනෙක්ටම වඩා කුඩා හෝ සමාන එක්කෙනා. නමුත් u not උත් upper bound එකක්. ඒ කියන්නේ කුඩාම upper bound එක. මෙතන ගත්තොත් එහෙනම් මම කිව්වා එක කියන්නේ upper bound එකක්, දෙක කියන්නේ upper bound එකක්. 1.1. මේ ඔක්කොම upper bounds. නමුත් මේ ඔක්කොගෙම කුඩා එක. අපිට මෙතන දැක්ක ගාම තේරෙනවා least upper bound එක කියලා. එතකොට මෙන්න මේක තමයි මේ set එකේ supremum එක වෙන්නේ. මොකද ඇත්තටම අපි දැන් upper bounds විතරක් කතා කරන්න ගියොත් එහෙනම් අපිට numbers ගොඩක් ගැන කතා කරන්න වෙනවා. නමුත් supremum කියන concept එක හඳුන්වලා දීමෙන් අපිට පුළුවන් එක ඒ කියන්නේ අපිට වැදගත් වෙන එක number එකක් ගැන විතරක්. ඒ කියන්නේ set එක set මේ set එකට අදාළව අපි එක upper bound එකක් තමයි ඒකට අපිට වැදගත් වෙන්නේ. ඒක supremum. එහෙම නැත්නම් least upper bound. least upper bound කියන මතක තියාගන්න පුරුදු වෙන. මොකද least කියන්නේ කුඩාම upper bound එක. එතකොට අපි
මේක ඔයගොල්ලෝ මොකද ලියා ගන්න ඕනේ. මේක ඩෙෆිනිෂන් එක නම් මම එහෙම මේ ස්ලයිඩ් එකේ දාලා ඇති. ඒකට ඒක බලලා වුණත් තේරුම් ගන්න පුළුවන්. අර මේ මම සංකේත වලින් කියන දේ ඔලුවට දාගන්න එක තමයි ඕනේ. ඊට පස්සේ මම ඉන්ෆීමම් කියන එක ගැන ඉන්ෆීමම්. එතකොට දැන් තේරෙනවද අපි අපර් බවුන්ඩ්ස් වලට අදාළව සුප්‍රීමම් එක ගැන කතා කරලා එහෙනම් ඉන්ෆීමම් කියන එකෙන් කියන්නේ ලෝ බවුන්ඩ්ස් වලට අදාළ concept එක. ඉන්ෆීමම්. අපි මේක කියනවා greatest lower bound. greatest lower bound. දැන් මෙතන කියනවා විශාලම greatest කියන්නේ විශාලම lower bound එක. එතකොට ඒක define කරන්නේ කොහොමද? අපි ගමු A හරි B හරි B කියලා subset එකක් R ගේ subset එකක් අපි there exist L now. ඔය there exist කියන එක දැන් ගොඩක් පාවිච්චි කරලා ඒක අලුතෙන් ආවම මෙච්චර ලොකුට ගන්න එපා. there exist sorry there exist real number එක. කියන්නේ මෙහෙම real number එකක් තියෙනවා. දැන් for all කිව්වහම ඔක්කොම ටික there exist කිව්වහම එකක් තියෙනවා එකක් හෝ කිහිපයක්. ඒ කියන්නේ finite ප්‍රමාණය කියන්නේ පරිමිත ප්‍රමාණයක් තියෙනවා කියන අදහස ගන්න. මෙතනදී එක්කෙනෙක් ඉන්නවයි කියලා අපි කියන්නේ. එතකොට මෙතන properties දෙකක් තියෙනවා L node ගේ. L node is a lower bound of B. L node කියන්නේ B ගේ lower bound එක and L is any lower bound අපිට කියන්න පුළුවන් මොකද්ද වෙන්න ඕන. දැන් කොයි වගේ අසමානතාවයක් දෙන්න ඕන කියලා තුනට තේරුණා ඇති. මම බිඳුව 1 කියන සෙට් එක ආයි ගත්තොත් එහෙනම් බිඳුව 1. මේ තියෙන්නේ අපේ සෙට් එක. low bounds තියෙන්නේ මේ පැත්තේ. මේ ඔක්කොම low bounds. අපිට එහෙනම් මේ ඔක්කොම ගැන කතා කරලා වැඩක් නැහැ. අපි කතා කරන්න ඕනේ එක විශේෂ low bound එකක්. එයා තමයි greatest low bound. ඒ කියන්නේ හැම low bound එකකටම වඩා විශාල හෝ සමාන. අපි දන්නවා බිඳුව කියන්නේ low bound එකක්, ඍණ 1 low bound එකක්, ඍණ 2 low bound එකක්. ඒ ඔක්කොටම වඩා විශාල හෝ සමාන වෙන එක තමයි බිඳුව. එහෙනම් මෙතනදී අන්න එහෙම නම්බර් එකක් තියෙනවා නම් ඒ නම්බර් එක අපි කියනවා ඉන්ෆීමම් කියලා. එහෙම නැත්නම් අපි කියනවා greatest lower bound GLB. එතකොට මේක අපි වෙන්නන්නේ INF in B සමානයි මෙතනදී අපි L note ගත්තේ L note. එතකොට මම තේරුම් නැති මෙතන greatest lower bound එක තමයි අපිට පෙන්වන්න. එතකොට greatest lower bound මේ lower bound කියන ඔක්කොම lower bounds ටිකෙන් විශාලම වෙන එක්කෙනා අපි infimum කියලා කියනවා. එතකොට supremum infimum. එතකොට මේක මෙතනින් පස්සේ මම මේකට අදාළ infimum එකටයි supremum එකටයි අදාළ proof ටිකක් කරනවා. මම ඔය question ඔයගොල්ලෝ slide එක බලද්දි question 1 2 3 4 කියලා questions හතරක් තියෙන්නේ. ඔතන question 1 එකේ ඉඳන් මම පටන් ගන්න යන්නේ. question 1 එක කරන්න කලින් මට පොඩි කියන්නේ මේකට අවශ්‍ය පොඩි proof එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකට පාවිච්චි කරන්න ඕන proof එකක්. මම මේ proof එක කළා ඒකට යන්නම්. ඒ proof එක තමයි මේක proof 1 කියලා ගන්නවා. මේක එතකොට මේ ඔය questions වල තියෙන proof එකක් නෙමෙයි. මම මේක මේ නිකන් පෙන්නනවා. ඔයගොල්ලෝ පුළුවන් නම් මේක එතකොට මේ ඕනනම් note down කරගන්න. මේ ප්‍රශ්නේ මට slide එකට දාන්න බැරි වුණා. එතකොට මෙහෙම ඕනම x, y කියලා real numbers දෙකක් තියෙනවා නම් x කුඩයි y විදිහට
ඒකෙන් ඉම්ප්ලයි වෙනවා r කියලා රියල් නම්බර් එකක් තියෙනවා කියලා මෙන්න මේ විදිහට x කුඩයි r කුඩයි y ආකාරයෙන්. එතකොට මේ ප්‍රූෆ් එක මේක නිකන් බේසික් ප්‍රූෆ් එකක්. මේකට මේ ඔය අපර් බවුන්ඩ්ස් ලෝවර් බවුන්ඩ්ස් කියන concept මුකුත් ඕන වෙන්නේ නැහැ. මේක මම අර මේ පස්සේ ප්‍රූෆ් එකට ඕන වෙන හින්දා මේක පෙන්නන්නේ. එතකොට අපි x කුඩයි y කියලා ගත්තා. මේකෙන් මට පුළුවන් x මේ පැත්තට ගෙනියන්න. මම දැන් අර කලින් කළා වගේ ස්ටෙප් බයි ස්ටෙප් කරන්නේ නැහැ. මේ පැත්තෙන් ඍණ x දාලා එහෙම කරන්නේ නැහැ. කෙලින්ම අපි තියනවා y minus x විශාලයි බිඳුව වෙනවා ලකුණ. එතකොට මේ පැත්තට ගෙනහම මේ පැත්තේ බිඳුව. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මම මේක දෙගුණකින් වැඩි කරලා එන අගය අපි දන්නා හැමතිස්සෙම විශාලයි. මොකද දෙක කියන්නේ ධනාගයක්. y ඍණ x ට වඩා කියලා. එතකොට මේක සරල ගණිතේ ගන්න පුළුවන් එකක්. මම ඊට පස්සේ මේ දෙපැත්තම භාගයෙන් වැඩි කරනවා. අපි මම කිව්වා මම අද මුලින්ම කරපු ප්‍රූෆ් එක. පළවෙනි ප්‍රූෆ් එකේදී කිව්වේ x කියන්නේ ධනාගයක් නම් එකයට x කියන එකත් ධනාගයක් කියලා. නම් මෙතන දෙක කියන්නේ අපි දන්නවා ධනාගයක්. ඒක හින්දා භාගය කියන්නේ ධනාගයක්. එතකොට භාගයෙන් වැඩි කළා ලකුණු වෙනස් වීමක් වෙන්නේ නැහැ. y ඍණ x. එතකොට මෙතනදී අපි දන්නවා මේ දෙන්න කැන්සල් වෙලා එක එනවා. එතකොට y ඍණ x විශාලයි y ඍණ x බෙදීම 2. ඒකෙන් මට මෙතනින් ගන්න පුළුවන්. මෙතනත් මම මේක නම් කෙලින්ම අපිට කියන්නත් පුළුවන් එක. මේ අසමානතාවයේ දෙපැත්තෙන් භාගයෙන් වැඩි කළාම මට ගන්න පුළුවන් y ඍණ x විශාලයි බිඳුව කියන එක භාගයෙන් වැඩි කළාම බිඳුවමයි. මේකෙන්ද y ඍණ x බෙදීම 2 විශාලයි බිඳුව වෙනවා. ඊට පස්සේ මේ අසමානතාවයේ හැම කොටසකටම මම ඍණ ධන x එකතු කරන් යනවා. එතකොට x ධන y ඍණ x y ඍණ x බෙදීම 2 ධන x විශාලයි බිඳුව ධන x. එතකොට ඒකෙන් අපිට එනවා මේ දෙන්නා කැපිලා යනවා y විශාලයි මේක හරස් ගුණිතයක් කරගෙන ගත්තාම අපිට එනවා x ධන y බෙදීම 2 විශාලයි x කියලා. මේක ඔන්න අර කලින් තිබ්බ විදිහට මම ලියනවා නම් x කුඩයි x ධන y කුඩයි y කියලා අපිට පෙන්වන්න පුළුවන්. මෙතනදී අපි x y කියන්නේ රියල් නම්බර්ස් දෙකක්. එහෙනම් රියල් නම්බර්ස් දෙකක එකතුවක් මේක රියල් නම්බර් එකක්. ඒ කියන්නේ x ධන y බෙදීම 2 රියල් නම්බර් එකක්. ඒක හින්දා මම x ධන y බෙදීම 2 සමානයි r කියලා ගන්නවා. එතකොට අපිට පුළුවන් කලින් පෙන්නපු ස්ටෙප් එකෙන් ගන්න මේ වෙනකොට r ආදේශ කළා r කුඩයි y r කියන්නේ රියල් නම්බර් එකක්. එතකොට මේකෙන් ඇත්තටම කියලා තියෙන්නේ ඕනම xy කියන රියල් නම්බර්ස් දෙකක් ගත්තාම ඒ දෙන්නගේ මෙහෙම අසමානතාවයක් කොහොමද රියල් නම්බර්ස් දෙකක් එකක් විශාලයි එකක් කුඩයි වෙන්න ඕනේ. එහෙම ඒ අසමානතාවයක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් ඕනම රියල් නම්බර්ස් දෙකක් අතරේ තව රියල් නම්බර් එකක් තියෙනවායි කියලා. කියන එක තමයි මේ ප්‍රූෆ් එකේ පෙන්නන්නේ. එතකොට මේ ප්‍රූෆ් එක අපිට ඊළඟ ස්ටෙප් එකට කියන්නේ question 1 කියලා ඇත්තේ. මම මේ question 1 එක නිකන් ඔයගොල්ලෝ බැලුවොත් පේනවා මේ පේනවත් නැහැ මේක පේන්නේ නැතුව ඇති. මම මේක general AV කියලා දෙන්නෙක්ව අරගෙන මෙතන supremum එක AB කියන ඉන්ටර්වල් එක කියන්නේ AB කියන set මේ ඉන්ටර්වල් එකේ supremum එක B කියලා පෙන්නන්න infimum කියන එක A කියලා පෙන්නන්න. ඒක දෙන්නේ මම
මේක නිකන් පැහැදිලි වෙනත් එක ජෙනරල් සෙට් එකක් ගන්න. කියන්නේ නිකන් එක්සැම්පල් එකක් ගන්නම් බිඳුව 1 කියන පරාසය. ඒකට අපි ගමු question 1 a කියන්නේ බිඳුව 1. ඒකට ඔතන මේ සංගල වරා මේ රවුන්ඩ් වරහන දැම්මත් කුටු වරහන දැම්මත් අවුලක් නැහැ. ඒකට මේකේ infimum එකයි supremum එකයි අපි හොයන්න ඕනේ. supremum of a and infimum of a. supremum of a කියන එක හොයන විදිහ නැත්නම් supremum of a දැන් අපි දන්නවා කොහොමත් මේක දැක්ක ගාම අපි දන්නවා එක කියලා අපිට ඔළුවට අදහස යනවා. නමුත් ඒක කියලා අපි prove කරලා පෙන්වන්න කොහොමද එක විතරයි එක තමයි මේකේ supremum එක වෙන්නේ කියලා ඔප්පු කරලා පෙන්වන විදිහ. එතකොට අපි දන්නවා මේ පරාසය අපි a කියලා ගත්තේ 0.1 කියන ඉන්ටර්වල් එක නැත්නම් පරාසය. එතකොට මේ සෙට් එකේ අපි දන්නවා ඕනම x කියලා එලිමන්ට් එකක් ගත්තොත් a ගේ මම මේ සෙට් එක අතන මේක ඩිෆයින් කරන විදිය ගත්තොත් එහෙනම් මේ සෙට් එකේ තියෙන ඕනම x අගයක් විශාල හෝ සමානයි x කියන එක විශාල හෝ සමානයි බිඳුව කුඩා හෝ සමානයි 1. එහෙනම් ඒකට අපි දන්නවා මේ හැම x අගයක්ම කුඩා හෝ සමානයි 1 කියලා. එතකොට මේක දැක්ක ගාම අපිට දැන් මතක් වෙන්න ඕනේ අපි කලින් ගත්ත ඩිෆිනිෂන් එක. මොකද්ද? ඕනම a කියන සෙට් එකේ හැම a අගයක්ම u කියන u ට වඩා කුඩා වුණා නම් අපි කිව්වා u කියන්නේ a ගේ upper bound එකක් කියලා. මෙතනදී හැම x අගයක්ම එකට වඩා කුඩා හෝ සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ 1 is an upper bound of a. 1 කියන්නේ a ගේ upper bound එක. නමුත් මේකෙන් අපිට කියන්න බෑ supremum එක කියලා. මොකද supremum එක කියන්න අපි එක කියන්නේ least upper bound එක කියලා පෙන්වන්න ඕනේ. least upper bound එක කියලා පෙන්වුවොත් තමයි අපි මේක supremum එක කියලා පෙන්වන්න පුළුවන්. ඒකට ඒ වගේ එකක් කරන්නේ කොහොමද? දැන් අපි දන්නවා එක කියන්නේ මෙයාගේ supremum එක නම් එක කියන්නේ a ගේ supremum එක නම් අපි දන්නවා අනිත් හැම upper bound එකක්ම අපි නිකන් if you then suppose කියන්නේ හිතන්න ඒ කියන අර ගන්න u is any upper bound of a. u කියන්නේ a ගේ ඕන upper bound එකක් කියලා ගත්තොත් එක කියන්නේ a ගේ supremum එක නම් අපි දන්නවා හැම u එක්කෙනෙක්ම එකට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕන. නමුත් අපි මෙතනදී assume කරමු එකට වඩා කුඩා upper bounds තියනවා කියලා. ඒ කියන්නේ එතකොට අපි මෙතන assumption එකක් ගන්නවා අපිට ඕන එක නෙමෙයි අනිත් පැත්ත. ඒකෙන් අපි බලමු අපිට අන්තිමට contradiction එකක් ගන්න පුළුවන්ද කියලා. කියන්නේ අපි assume කරනවා. so දැන් මෙතන කියන්න assumption එක. assume u කියලා upper bound එකක් තියෙනවා එකට වඩා කුඩා. so u කියන්නේ upper bound එකක් කියලා මම කලින් කිව්වනේ u කියන්නේ any upper bound of a එකට වඩා කුඩා upper bound එකක් තියෙනවා. දැන් එතකොට මම මේ මෙතන proof 1 එක මේ උඩ proof එකේ පෙන්නවා ඕනම වෙලාවක x y කියලා real numbers දෙකක් තියෙනවා. මේක ඒ දෙක අතර මැද්දේ r කියලා real number එකක් තියෙනවා. ඒකින්ද අපිට ලියන්න පුළුවන් there exists r කියලා real number එකක් තියෙනවා u r y. මෙතන අපි පොඩ්ඩක් පැහැදිලි වෙන්නත් එක අපි ගමු sorry මෙතන එක there exists r කියලා real number එකක් තියෙනවා. අපි කොහොමද මෙතන ඕන ලියන්න පුළුවන් බිඳුව කියන්නේ මෙතන කෙරවලෙන් පරාසයනේ. අපි ලියන්න පුළුවන් u
ඒක තෝරන්න. එතන හොගන්න. u මේ දෙක අතර අනිවාර්යයෙන්ම r කියලා රියල් නම්බර් එකක් තියෙනවා. නමුත් r කියන එක දැන් මෙතන එකට වඩා කුඩායි කියලා අපි පෙන්වලා තියෙනවා. r කියන එක එකට වඩා කුඩා නම් ඒ කියන්නේ මෙතන අපි මේ a කියන සෙට් එක ඩිෆයින් කරපු විදිහෙන් අපිට පේනවා එහෙනම් r තියෙන්න ඕනේ a කියන සෙට් එක ඇතුළේ. මොකද එකට වඩා කුඩා අගයන් මෙතන බිඳුවට වඩා විශාලයි කියලා ගත්තයින් පස්සේ අපිට සම්පූර්ණයෙන් කියන්න පුළුවන් දෙලින්ම එකට වඩා කුඩා අගයන් a කියන සෙට් එකට අයිති වෙනවා. ඒ කියන්නේ එතනින් අපිට කියන්න පුළුවන් r is an element of a. r කියන රියල් නම්බර් එක a ගේ එලිමන්ට් එකක් and මෙතනින් අපිට කියන්න පුළුවන් r විශාලයි u කියලා. දැන් මෙන්න මෙතනදී අපි බැලුවහම අපි ගත්ත u කියන්නේ අපර් බවුන්ඩ් එකක් කියලා. u කියන්නේ අපර් බවුන්ඩ් එකක් a ගේ. අපි එහෙමයි ඇසියුම් කරේ. අපි ඒක ගත්තා. u කියන්නේ අපර් බවුන්ඩ් එකක් නම් අපි දන්නවා අපි අපර් බවුන්ඩ් එකක් ඩිෆයින් කරපු විදිහට හැම අගයක්ම ඒ වල හැම අගයක්ම u ට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනේ. x කියලා අපි ඒගේ හැම අගයක්ම කුඩා හෝ සමාන වෙන්න ඕනේ u ට වඩා. නමුත් මෙතන r කියන්නේ a ගේ එලිමන්ට් එකක්. මෙතන අපි ලියලා දෙනවා r කියන්නේ a ගේ එලිමන්ට් එකක්. නමුත් r u ට වඩා විශාලයි. ඒ කියන්නේ අපිට ඇවිල්ලා තියෙන්නේ කන්ට්‍රඩික්ෂන් එකක්. මේක පොඩ්ඩක් මේ ඔයගොල්ලෝ කීප පාරක් හිතද්දි තේරෙනවා. මොකද අපි r කියන එක ගත්තා මෙහෙම u එකයි අතරේ r කියලා රියල් නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එක අපි දන්නවා එකට වඩා කුඩා හින්දා යා a ගේ එලිමන්ට් එකක් වෙනවා. නමුත් r අපර් බවුන්ඩ් එකට වඩා විශාලයි කියලා තමයි මෙතනින් ගන්න වෙන්නේ. ඒක හින්දා අපිට කන්ට්‍රඩික්ෂන් එකක් එනවා. මොකද අපර් බවුන්ඩ් එකට වඩා විශාල r කියලා ඒ කියන්නේ a ගේ එලිමන්ට් එකක් තියෙන්න බෑ. ඒක හින්දා ඒ කන්ට්‍රඩික්ෂන් එක ආපු හින්දා අපේ මේ assumption එක false වෙනවා. මේ assumption is false. ඒ කියන්නේ u assumption එක false නම් මේකේ negation එක තමයි. ඒ කියන්නේ මේකේ විරුද්ධ එක තමයි හරි. ඒතකොට මේකේ විරුද්ධ එක කියන්නේ මේකේ අනිත් පැත්ත. u කියන එක විශාල හෝ සමානයි 1 වෙන්න ඕන. ඒකෙන් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන u අපි දන්නවා u කියලා ගත්තේ අපි u is any upper bound of a. එතකොට a කියන්නේ u ගේ ඕනම upper bound එකක් නම් u විශාල හෝ සමානයි 1 වෙනවා. අපි දන්නවා එකත් a ගේ upper bound එකක්. ඒ වගේම a ගේ හැම upper bound එකක්ම u ට වඩා විශාල හෝ සමාන වෙනවා. ඒ කියන්නේ අපි එනවා එතනින් සුප්‍රීමම් එකේ ඩිෆිනිෂන් එකට. මෙතන 1. මෙතන u නෝට් වෙනකොට 1 ගත්තොත් එහෙම එක කියන්නේ අපර් බවුන්ඩ් එකක් කියලා අපි මෙතන පළවෙනි ස්ටෙප් එකේදී පෙන්නුවා. ඊට පස්සේ හැම අපර් බවුන්ඩ් එකක්ම එකට වඩා විශාල හෝ සමාන වෙනවා. ඒ එතනින් අපිට ගන්න පුළුවන් සුප්‍රීමම් එක. එහෙනම් සුප්‍රීමම් of a equal u. u නෙවෙයි 1 වෙනවා. ඒ කියන්නේ හැම අපර් බවුන්ඩ් එකක්ම එකට වඩා විශාලයි. මම දන්නේ ඒක මෙතන පොඩ්ඩක් ලොජික් වලින් ඒකට මේ හිතලා ගන්න තියෙන්නේ. ඒකට මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ ආගියුමන්ට් එක තේරුම් ගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට මේකේ එතකොට කොහොමත් මේ පළවෙනි පාඩක රටි ගොඩක් එකපාරට ඔයගොල්ලෝ යන්න තියෙන්න පුළුවන්. මම මෙයාගේ ප්‍රූෆ් එතකොට මම ඉන්ෆීමම් එකට ප්‍රූව් කරලා පෙන්නන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මේ ප්‍රූෆ් එක පාවිච්චි කරලා මේ වගේම තමයි කරන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ගන්නවා අපි දන්නවා x කියන එක හැමතිස්සෙම හැම x අගයම බිඳුවට වඩා විශාලයි.
ඒ කියන්නේ බිඳුව කියන්නේ lower bound එකක් වෙනවා. ඊට පස්සේ මේ විදිහට අපි assume කරනවා බිඳුවට වඩා විශාල වෙන lower bound එකක් තියෙනයි කියලා. එහෙම තිබුණොත් contradiction එකක් එනයි කියලා පෙන්නනවා අපිට කියන්න පුළුවන්. මේ set එකේ infimum එක එක වෙනවයි කියලා. එතකොට ඉතින් Q1. එතකොට උනට මොකක්ද ලියා ගන්න ඕන නම් මේකෙන් බලලා ලියා ගන්න. ඊපස්සේ Q2 එක ඊළඟට කරනවා. එහෙනම් අපි Q2 එකට යමු. Q2 Q2 එකේ කියන්නේ for all epsilon. එතන epsilon කියන symbol එක පාවිච්චි කරලා තියෙන්නේ. ඕනම epsilon බිඳුවට වඩා විශාල epsilon කියලා. ඒ කියන්නේ ඕනම ධන අගයක් සඳහා A කියන්නේ simple A කියන්නේ A ගේ එලිමන්ට් එක. අතන A කියන්නේ කලින් කිව්වා වගේම R වල subset එකක් කියලා ගන්න. කියනවා නම් අපිට කියන්න පුළුවන් A විශාලයි supremum of A minus epsilon. ඒ කියන්නේ A කියන subset එකේ හැම එලිමන්ට් එකක් තියෙනවා සුප්‍රීමම් එකෙන් එප්සයිලන් අඩු කරායින් පස්සේ එන අගයට වඩා විශාල වෙනවා. මම මේක සංඛ්‍යා රේඛාවක වගේ ඇඳලා පෙන්නන්නම්. එහෙම ගත්තොත් දැන් මේ තියෙන්නේ A කියන අපි ගමු පරාසයක් ගමුකෝ මෙහෙම. බිංදුවකම එක කියන පරාසෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට නිකන් සාමාන්‍ය සබ්සෙට් එකක් කරගෙන අපි දන්නවා මෙතන ඉවර වෙන තැන අපි දන්නවා සුප්‍රීමම් එක තියෙන එක. මෙතන තියෙන්නේ A කියන සෙට් එක මේ තියෙන්නේ. මෙතන සුප්‍රීමම් එක තියෙනවා. අපිට කියන්නේ මේකෙන් සුප්‍රීමම් එකෙන් එප්සයිලන් කියලා ප්‍රමාණයක් අඩු කරාම කොච්චර පොඩි අගයක් වුණත් ඒ කියන්නේ ඕනම ධනාගයක්. කියන්නේ ඉතා කුඩා ධනාගයක් වෙන්නත් පුළුවන් 0.0.1 ඉතා කුඩා ධනාගයක් අඩු කරා. එතකොට මෙතනින් අපි එප්සයිලන් කියලා ප්‍රමාණයක් අඩු කරනවා. එප්සයිලන් කියන ධනාගයක්. එතකොට අඩු කරාම සුප්‍රීමම් of A ඍණ එප්සයිලන් තමයි මෙතන තියෙන්නේ. මේ අතරමැද්දේ මෙන්න මේ ඇතුළත අනිවාර්යෙන්ම මේ සෙට් එකේ අවයවයක් තියෙනවා කියන එක තමයි මේ කියන්නේ. කොච්චර කුඩා අගයක් වුණත් හැමතිස්සෙම සුප්‍රීමම් එකෙන් සුප්‍රීමම් එකයි මෙන්න මේ අතර ඒ කියන සෙට් එකේ අවයවයක් තියෙනවායි කියලා පෙන්වන්න තියෙනවා. එතකොට කොහොමද මේ වගේ ප්‍රූෆ් එකක් කරන්නේ? එතකොට මේ වගේ ප්‍රූෆ් අපිට contradiction කියන මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි contradiction එකේදී මතක ඇති කියන්නේ දැන් අපිට තියෙන statement එක මෙහෙම. For all epsilon which is greater than 0, there exists A which is an element of A such that A is greater than supremum of A minus epsilon. එතකොට අපි contradiction method එක පාවිච්චි කරද්දී අපි කරන්නේ මේ statement එක false කියලා assume කරනවා. මේක false. මතක ඇති not. ඒ කියන්නේ negation එක දැම්මහම මේක not කියලා එනවා. එතකොට මෙතනදී මේ symbol එකෙන් කියන්නේ not. ඒක true කියලා assume කරනවා. එහෙනම් අපි assume not for all epsilon which is greater than 0. එතකොට මේ ටික මෙහෙම ලියනවා. එතකොට ඔයගොල්ලෝ මේක නැතන mathematical logic වල හම්බෙන part එක මම දැනට කියන්නම් මොකද්ද මේ වගේ not එකක් දැම්මහම වෙන්නේ කියලා මෙතනට. මේ for all කියන එක there exist වෙනවා. එතකොට there exist කියන එක
for all වෙනවා. ඊට පස්සේ මෙතනදී මේකේ not එක අපි ගන්න ඕනේ. මේකේ opposite එක. මේකේ negation එක. ඒ කියන්නේ මෙතන අසමානතාවය විශාල නම් මේකේ අනිත් පැත්ත කියන්නේ කුඩා හෝ සමානයි කියන එක. එතකොට මෙන්න මෙහෙම එකක් තමයි. අපි මෙන්න මේක true කියලා assume කරනවා. එතකොට කොහොමද බලමු? එතනින් අපි proof එකට යන්නේ. දැන් මෙතන තියෙනවා for all. මෙතනින් අපිට ගන්න පුළුවන් a කියන එක කුඩා හෝ සමානයි supremum of a වෙන epsilon. නමුත් අපි දැන් මෙතන මේක කිව්ව ගාම අපිට මතක් වෙන්න ඕනේ හැම a අගයක්ම කියන්නේ හැම අවයවයක්ම මෙන්න මේ අගයට වඩා කුඩා හෝ සමාන වෙනවා. ඒ කියන්නේ supremum of a minus epsilon මෙන්න මේ value එක මෙයා is an upper bound of a. මෙහෙම තමයි අපි define කරන්නේ. මුළු set එකේ තියෙන හැම අගයක්ම කාට හරි වඩා කුඩා වෙනවා නම් එයා upper bound එකක් වෙනවා. නමුත් අපි දන්නවා least upper bound එක. දැන් මේ set එකේ මේ a කියන set එකේ least upper bound එක upper bound of a කියන්නේ supremum එක. එතකොට මෙතන අපිට least upper bound එක අපි දන්නවා supremum. එතකොට කුඩාම upper bound එක තමයි supremum එක කියන්නේ. එහෙනම් මේකත් අපි මෙයා අපි upper bound එකක් කියලා දන්නවා. නමුත් හැම upper bound එකම මෙයාට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ supremum of a කුඩා හෝ සමාන වෙන්න ඕනේ. sorry මෙයා කුඩා හෝ සමාන වෙන්න ඕනේ හැම upper bound එකකටම වඩා. එහෙමනේ අපි supremum එක define කරේ. එතකොට supremum of a එක මේ අගයට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනේ. එතකොට මේක අපි දෙපැත්ත මාරු කළාම අපිට එන epsilon මේ පැත්තට ගෙනහිලා ආවා. epsilon කුඩා හෝ සමානයි බිඳුව කියලා අපිට එන්නේ. ඒ කියන්නේ මොකක්ද? epsilon කුඩා හෝ සමානයි බිඳුව. නමුත් මෙතන අපි ගත්තේ epsilon විශාලයි බිඳුව කියලා. නමුත් අපිට ඇවිල්ලා තියෙන්නේ epsilon කුඩා හෝ සමානයි බිඳුව කියලා. අපි epsilon විශාලයි බිඳුව කියලා ගාන හදාගෙන ගියාම අපිට අන්තිමට ඇවිල්ලා තියෙන්නේ epsilon කුඩයි බිඳුව කියන එක. ඒ කියන්නේ මෙතන contradiction එක තියෙන්නේ. contradiction එකක් ආවම අපි දන්නවා අපි assume කරපු එක false කියලා. අපි assume කරේ මේක not කියලා. මේක ඒ කියන්නේ අපි ගත්තේ අපේ මේ statement එක මෙන්න මේ theory මේ කියලා තියෙන එක වැරදි කියලා ගත්තා. නමුත් එහෙම කියන එක false. ඒ කියන්නේ මේ theory එක හරි. ඉතින් contradiction එකෙන් prove කරද්දී එහෙම තමයි කරන්නේ. එතකොට අපිට මේක not එක ගන්න දෙයක් නැහැ. කෙලින්ම මේ කියලා තියෙන statement එක හරි. එතකොට මේ තියෙන්නේ supremum එකක් define කරන්න පාවිච්චි කරන්න පුළුවන් method එකක්. ඒ කියන්නේ මොකක් හරි අපි set එකේ අපිට ලියන්න පුළුවන් මම ඕනම් මෙයාව මේ පැත්තට ගන්න පුළුවන් a ධන epsilon විශාලයි supremum of a. එතකොට මෙතන supremum එක තියෙනවා නම් මෙතන මේ තියෙන set එකේ ඕනම a value එකක් නම් ඒකට අපි epsilon කියලා කියන ප්‍රමාණය එකතු කරායින් පස්සේ supremum එකට වඩා විශාල අගයක් එන්න ඕනේ. ඒක ඇත්තට ලොකුවට ගන්න ඕනේ. මොකද මේකත් සමහරවිට අපි supremum එකේ definition එකක් විදිහට පාවිච්චි කරනවා. එතකොට ඔය විදිහටම තමයි Q3 එක තියෙන්නේ. Q3 එකේ ඇත්තේ
for all epsilon greater than 0 a කියලා එලිමන්ට් එකක් තියෙනවා a කුඩයි මේක එතකොට ඉන්ෆිමම් එකට තියෙන එක මේ තියෙන්නේ ධන epsilon එතකොට මම මේ ප්‍රූෆ් එක කරපු විදිහටම මේකේ නිගේෂන් එක sorry මේකේ නිගේෂන් එක හරි කියලා අරන් ඊට පස්සේ අපිට ස්ටෙප් වයිස් ප්‍රූව් කරන්න ගිහිල්ලා කන්ට්‍රඩික්ෂන් එකක් එනවායි කියලා අරගෙන මේ ප්‍රූෆ් එක කරන්න බලනවා මම මේක කරන්නේ නැහැ ඔයගොල්ලෝ මේක බලාගෙන මේ ප්‍රූෆ් එක කරන්න එතකොට මේක ලියා ගන්නවා නම් මම එතකොට මේක පැහැදිලිද නේ මේ හදිසියෙන් මේක එකපාරට තේරුම් නැතුනොත් YouTube වීඩියෝ එක අපි අප්ලෝඩ් කරනවා ඒකත් ඒක බලාගෙන වුණත් මේ ඒ කියන්නේ අතරම මේක කියලා දෙනකොට වඩා තමන්ම තේරුම් ගන්න එක තමයි මේ ස්ටෙප් එකෙන් ස්ටෙප් එක ගිහලා මොකද තව කෙනෙක් කියද්දි එච්චර මේ වගේවා තේරුම් යන්නේ නැහැ මොකද මේක දිහා බලලා ඉලක්කම් එහාට මෙහාට කර කර ලොජික් එක කියන්නේ ලොජික් වගේ කියන කියලා දීලාම එකපාරට තේරුම් ගන්න බැරි ඒවා තියෙනවා ගොඩක්. උරු මේ වගේ ඔයගොල්ලෝ බලලා දැන් කියන්නේ කොහොමත් පොතක් වගේ රිෆර් කරද්දි දැන් කොහොමත් අපිට දැන් ගොඩක් වෙලාවට පොත් බලලා ඉගෙන ගන්න වෙලාවත් කොට මේ ස්ටෙප් ටික මෙහෙම ලියලා තියෙනවා. එතකොට අපි ස්ටෙප් එකෙන් ස්ටෙප් එක තේරුම් ගන්න ඕනේ. සමහර ලාවට අර අපිට එකපාරට තේරෙන්නේ නැති ලොජික් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ එකක් එතකොට හඩන් හඩ කරලා බලන්න. එතකොට මෙතනදී අපි ලොජික් එක විදිහට පාවිච්චි කරේ. මෙතන මෙන්න මෙයා අපර් බවුන්ඩ් එක ගන්නම්. එයා අනිවාර්යෙන්ම සුප්‍රීමම් එකට වඩා විශාල හෝ සමාන වෙන්න